අයිබෝන් පුතේ අද අපි එදා මම කියලා දුන්න ගිණුම්කරණයේ හැඳින්වීම පාඩමේ අපිට අද කතා කරන්න තියෙන්නේ ගිණුම්කරණයේ මූලිකාංග පහ පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා ගිණුම්කරණයේ මූලිකාංග පහක් මම ඔයාලට කියලා දුන්නා. එක තමයි වත්කම්, අනිත් එක තමයි වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඉතින් ගිණුම්කරණය ඉගෙන ගන්න පුද්ගලයෙක් විදියට ඔයාලා අනිවාර්යෙන්ම මෙන්න මේ ගිණුම්කරණයේ මූලිකාංග පහ පිළිබඳව ඉතා වැදගත් හොඳට දැනගෙන ඉන්න ඕනේ. මොකද ගිණුම්කරණය කියන දේ සමස්තයක් විදියට ඔළුවට යන්න නම් හොඳටම පුළුවන් වෙන්න නම් මෙන්න මේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන්නේ මොනවාද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි මෙව්වා වෙන වෙනම හඳුනගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් පුතේ අපි මුලින්ම කතා කරමු වත්කමක් කියන්නේ මොකක්ද කියන එක. හරි. එහෙනම් වත්කමක් කියන එක මතක තියාගන්න හරි ලේසි. මොකද ගොඩක් වෙලාවට ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගිණුම්කරණ කොටසේ පළවෙනි එකේ අනිවාර්යෙන්ම වත්කමක් යනෝ, වත්කමක ලක්ෂණ, වගකීමක් යනෝ, වගකීමක ලක්ෂණ, හිමිකම් වෙනස් වෙන අවස්ථා, මෙන්න මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන්. එහෙනම් අනිවාර්යෙන්ම අපි මේකේ නිර්වචනය සහ මේවල ලක්ෂණ අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම කතා කරමු වත්කමක් කියන්නේ මොකක්ද කියලා. හරිම ලේසි. මෙන්න මේක පාඩම් කරගන්න. එක මෙන්න මේ විදියට ඔයාට පුළුවන් කොටස් තුනකට බෙදා ගන්න. පළවෙනි එක තමයි පුතේ අතීතය. ඊළඟට වර්තමානය. අනිත් එක අනාගතය. හරි. මේ තුන අපි කොහොමද දන්නවනේ? අතීතය, වර්තමානය, අනාගතය. එහෙනම් මෙන්න මේ තුنين කොහොමද වත්කම් නිර්වචනය හදාගන්නේ කියලා මම දැන් ඔයගොල්ලන්ට කියා දෙන්නේ. ඒතර මම කිව්වා මේ ගිණුම්කරණයේ බිහිවෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු. මේ ගනුදෙනු තුලින් තමයි පුතේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන ඒමුණත් බිහි වුනේ. එහෙනම් මේ වත්කම් බිහි වෙන්නේ මොකක් මතද? ගනුදෙනුවක් මත. වගකීම් බිහි වෙන්නේ මොකක් මතද? ගනුදෙනුවක් මත. එහෙනම් අපි වත්කම් කියන එකට නිර්වචනයක් හදාගන්න තමයි යන්නේ. මුලින්ම අපි බලමු කොහොමද මේ නිර්වචනය හදාගන්නේ කියලා. එහෙනම් අපි ඇයි දැන් මේ විදිහට තුනක් බෙදුවේ කියන එක ඔයාට ඔළුවට යයි. එතකොට මේ විදිහට පොඩි පොඩි ක්‍රම භාවිතා කරලා ඔයා මතක තියාගන්නවා නම් ඇත්තටම අපිට ගිරව් වෙන්න උවමනාවක් නැහැ. මොකද අපිට හොඳට මොනා කරන්න පුළුවන්ද? පාඩම් කරලා මතක තියාගන්න පුළුවන්. හරි. එහෙනම් වත්කමක් කියන්නේ මොකක්ද? වත්කමක් කියලා කියන්නේ පුතේ ගනුදෙනුවක් තුලින් තමයි වත්කමක් බිහි වෙන්නේ. එහෙනම් මෙන්න මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ අතීතයේ. කොහෙද මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ? අතීතයේ. එහෙනම් අපි මේ ගනුදෙනුවට කියනවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට. නැත්නම් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් තුලින්. එහෙනම් දැන් දන්නවා කොහෙටද එන්නේ කියලා. එහෙනම් අපි එනවා ඉස්සරහට. අතීත ගනුදෙනුවක් තුලින් වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරනවා. ඒ කියන්නේ මේ දැන් ව්‍යාපාරය මොනා කරනවද? පාලනය කිරීමක් කරනවා. එහෙනම් බලා ගැනීමක් සිද්ධ කරනවා. එහෙනම් වර්තමානයේ තුලින් පාලනය කරන අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලාගෙන එන ඕනෑම දෙයකට අපි කියනවා මොකක් කියලාද? වත්කමක් කියලා. එහෙනම් වත්කමක නිර්වචනේ හරිම ලේසි. මෙන්න මේ කොටස් තුන මතක තියාගත්තා නම් මෙහෙම කරද්දී මතක තියාගන්න පුළුවන්. එහෙනම් අපි ආයෙ කියමු වත්කමක් කියන්නේ මොකක්ද කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරන අනාගතයේ ප්‍රතිලාභ ළඟා කරලා දෙනවා නම් අපි අන්න ඒ දේවල් වලට කියනවා මොනවා කියලාද? වත්කමක් කියලා. එහෙනම් ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ වත්කමක ලක්ෂණ. අපි දැනටමත් වත්කමක ලක්ෂණ ඉගෙනගෙන ඉවරයි. වත්කමක ලක්ෂණ තුනක් තියෙනවා. මේ තියෙන්නේ එක තමයි
අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. වර්තමානයේ මොනා කරනවා? ව්‍යාපාරය පාලනය කරනවා. අනාගතේ ව්‍යාපාරයට මොනවා වෙනවද? ප්‍රතිලාභ ළඟා කරනවා. එහෙනම් දැන් වත්කමක ලක්ෂණ තුනක් ඔයාලා මේ විදිහින් පාඩම් කරලා තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලය. ඒ වගේම වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරනවා. අනාගත ප්‍රතිලාභ ව්‍යාපාරයට ළඟා කරලා දෙනවා. එහෙනම් පුතේ වත්කමක් කියන එක පුතාලට දැන් ඔළුවට යන්නේ නැති. ඊට පස්සේ පුතේ මේ වත්කම් අපි වර්ග කරනවා ආකාර දෙකකට. එක තමයි පුතේ ජංගම වත්කම්. අනිත් එක තමයි පුතේ ජංගම නොවන වත්කම් කියන. එහෙනම් අපි දැන් බලමු ජංගම වත්කම් කියන්නේ මොකද්ද? ජංගම නොවන වත්කමක් කියන්නේ මොකද්ද කියලා. එහෙනම් අපි දන්නවා අවුරුද්දක්. නැත්තම් අපි කියනවා අවුරුද්දට මොකද්ද? මාස 12ක් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ මාස 12 කාලය තුල නැත්තම් අවුරුද්දක් ඇතුළත මෙන්න මේකේ වටිනාකම වෙනස් වෙනවා නම් හැම වෙලෙම නෙමෙයි මේ මාස 12කට අඩු කාලයක් තුල වටිනාකම වෙනස් වෙනවා නම් අපිට විකුණන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ජංගම වත්කමක් කියලා. එහෙනම් දැන් ජංගම නොවන වත්කමක් කියන එක නිබේම ඔයගලන්ගේ ඔළුවට ගිහිලා තියෙනවා. මොකද්ද ජංගම නොවන වත්කමක් කියලා කියන්නේ? එහෙනම් මොනවාද? මාස 12කට වඩා වැඩි ජංගම වත්කම් නොවන සියලුම වත්කම් අපි මොන වත්කම් කියලා කියනවද? ජංගම නොවන වත්කම් කියලා කියනවා. එහෙනම් ජංගම වත්කම් වලට උදාහරණ 1 මුදල්, 2 ණය ගැතියෝ, අවසාන තොගය, ලැබිය යුතු ආදායම්, කලින් ගෙවූ වියදම්. මෙන්න මේවා ජංගම වත්කම් විදියට ගන්න පුළුවන්. ඊළඟ ජංගම නොවන වගකීම් ඉඩම් ගොඩනැගිලි ලී බඩු යන්ත්‍ර මෙන්න මේවා අපිට ජංගම නොවන වත්කම් විදියට ගන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ වත්කම් කියන වචනය තුල අපිට ඊටාම වැදගත් වන කාරණයක් තමයි ඊළඟට මෙන්න මේ වෙළඳ තොගය කියලා කියන්නේ. වෙළඳ තොගය කියන්නේ මොකක්ද කියන්නේ? ගොඩාක් වෙලාවට ඔයාලා මේ ගිණුම්කරණය පටලව ගන්න ප්‍රධාන තැනක් තමයි පුතේ මේ වෙළඳ තොගය කියන එක. එහෙනම් මම කියන්නම් මොකක්ද වෙළඳ තොගය කියලා කියන්නේ කියලා. එතකොට පුතේ අපි දන්නවා ව්‍යාපාරයක තියෙනවා විකුණන්න බඩු. උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක් විදියට ෆුඩ් සිටි එක. ෆුඩ් සිටි එක මොනවද තියෙන්නේ? හාල් තියෙනවා, පිටිසීනි, එළවලු, බිස්කට් වර්ග අන්න ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඔයා ෆුඩ් සිටි ඇතුළේම දැකලා ඇති ඒ බඩු තියන්න රාක් කණම්මනොත් තියෙනවා. එතකොට රාක් කණම්මනම් විකුණනවද? නැහැ. එතකොට ෆුඩ් සිටි විකුණන්නේ මොනවා විතරද? හාල්, පිටි, එළවලු, පළතුරු අන්න ඒ වගේ දේවල් තමයි. එහෙනම් පුතේ මේ වෙළඳ තොගය නැත්තම් වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ ව්‍යාපාරයක විකුණන්න තියෙන දේවල් වලට අපි කියනවා මොනවා කියලාද? වෙළඳ තොගය කියලා. එතකොට පුතේ මෙන්න මේ වෙළඳ තොගය කියන එක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගොඩක් ව්‍යාපාරවල ස්ථාවරවත්කමක් තවත් ව්‍යාපාරයක වෙළඳ තොගයක් වෙන්න පුළුවන්. ජංගම නොවන වත්කමක් තමයි ස්ථාවරවත්කමක් කියලා කියන්නේ. ගොඩක් ව්‍යාපාරවල ජංගම නොවන වත්කමක් තවත් ව්‍යාපාරයක වෙළඳ තොගය වෙන්න පුළුවන්. මම කියන්නම් කොහොමද එහෙම වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගන්නකෝ ලී බඩු සාප්පුවක් නැත්නම් ලී බඩු අලවිසැම. දැන් සාමාන්‍යයෙන් අපේ ව්‍යාපාරයක තියෙන එක්ක පුටුවක් මේසයක් අපිට පුතේ අදාළ වෙන්නේ ජංගම නොවන වත්කමක්. හැබැයි ඒ වුණාට මේ ලී බඩු වෙළඳ ආයතනය තුල මොකද කරන්නේ? ලී බඩු තමයි අලෙවි කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අල්මාරි, මේස, පුටු, ඇඳන් අන්න එතකොට පුතේ වෙළඳ තොගය කියන එක මොනවා වුණාද? වෙනස් වීමක් සිද්ධ වුණා. එහෙනම් ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙළඳ තොගය කියන එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි
වෙළඳ තොගය කියලා කියන්නේ ව්‍යාපාරයක විකිණීමට ඇති දෑ අපි කියනවා වෙළඳ තොගය කියලා. මෙන්න මේක තමයි ඇත්ත වශයෙන්ම ගොඩාක්ම හොඳට දැනගන්න ඕන වචන. මොකද ගැනුම් විකුණුම් සමස්තයක්ම මෙන්න මේ වචනෙන් අපිට වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ වචනේ අනිවාර්යයෙන්ම වැදගත් විදිහට හංගින්න ඕන, දැනගන්න ඕනේ. හරි. එහෙනම් අපි එනවා ඊළඟට අපේ දෙවනි මූලිකාංගයට. ඒ තමයි වගකීම්. මේ වගකීම් කියද්දිත් පුතේ මම මේ ලියපු වචන ටික ඒ විදිහටම තියෙනවා. ඒ කිව්වේ අතීතය, වර්තමානය, අනාගතය කියන වචන තුන මං එහෙම්ම තියෙනවා. එහෙනම් දැන් ඔයාලට තවත් ලේසි වෙනවා. වගකීම් මේ නිර්වචනය තියෙන්නේ මෙන්න මේ අතීතය, වර්තමානය, අනාගතය කියන තුන සම්බන්ධ කරලම තමයි. මම කිව්වා එහෙනම් ගිණුම්කරණයේ මූලිකාංග බිහි වෙන්නේ මොනවා මතද? ගනුදෙනු මත. ගිණුම්කරණයේ බිහි වෙලා තියෙන්නේ ගනුදෙනු මත. එහෙනම් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. එහෙනම් මොකද්ද? අතීත ගනුදෙනුවක මොකද්ද පුතේ? ප්‍රතිඵලයක් තමයි අපි ගත්තොත් එහෙම මේ වගකීමක් කියලා කියන්නේ. වත්කමක් වගේ. හැබැයි මේ වර්තමානයට එනකොට මේ වගකීම කියන එක වෙනස් වෙනවා. වර්තමානයේ ව්‍යාපාරයට බැඳීමක් තියෙනවා. උදාහරණයක් විදියට මං යාළුවෙක්ගෙන් රුපියල් 5000ක් ඉල්ලගත්තොත් මං ඒ යාළුවට ඒ රුපියල් 5000 දෙන්න බැඳිලා ඉන්නවා. එහෙනම් වර්තමානයේ ව්‍යාපාරයට මොකක් තියනවද පුතේ? බැඳීමක් තියෙනවා. මොකක් තියනවද? බැඳීමක් තියෙනවා. එහෙනම් ව්‍යාපාරයට වර්තමානයේ බැඳීමක් තියෙනවා. ඒ වගේම තමයි අනාගතයේදී මෙන්න මේ බැඳීම නිර්වුල් කරගන්නකොට ව්‍යාපාරේ සම්පත් පුතේ පිටතට ගලාගෙන යනවා. උදාහරණයක් විදියට මට දැන් මගේ යාළුවට රුපියල් 5000ක් දෙන්න තියෙනවා. මේ 5000 මම අනාගතයේදී එක්ක හෙට වෙන්න පුළුවන්, දවස් ඉස්සරහ දවසක් වෙන්න පුළුවන්, දෙනකොට මල් ළඟ තියෙන රුපියල් 5000ක් මොකක් වෙනවද? ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා මල් ළඟ තියෙන 5000 අඩුවීමක් සිද්ධ වෙනවා. අන්න එහෙනම් අපි පුතේ වගකීමකට නිර්වචනයක් හදා ගන්නවා. ඒක තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. දෙක මොකද්ද? වර්තමානයේ ව්‍යාපාරයට බැඳීමක් තියෙනවා. ඒ වගේම තමයි මේ බැඳීම නිර්වුල් කරගන්නකොට ව්‍යාපාරයේ තියෙන සම්පත් මොකනා වෙනවද? ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යාම සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි වගකීමකට අදාළ නිර්වචනය වෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ බැඳීමක් තියෙනවා. ඒ බැඳීම නිර්වුල් කරගන්නකොට ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යනවා. එහෙනම් අපි ඊළඟට කතා කරනවා වගකීමක ලක්ෂණ. මොකක්ද මේ වගකීමක ලක්ෂණ? හරිම ලේසි. මෙන්න මේ තුන තමයි පුතේ වගකීමක ලක්ෂණ වෙන්නේ. දැන්ටමත් ඔයාලා පාඩම් කරලා ඉවරයි. එක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. ඊළඟ එක වර්තමානයේ ව්‍යාපාරයට බැඳීමක් තියෙනවා. තුන්වෙනි එක මොකද්ද? අනාගතයේ මේ බැඳීම නිර්වුල් කරගන්නකොට ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යාමක් සිද්ධ වෙනවා. එහෙනම් වගකීමක් කියන එකත් මෙහෙම කරද්දී ඔයගොල්ලන් පාඩම් කරලා ඉවරයි. මහා ලොකුවට අමාරු දේවල් නෙමෙයි. හරි. එහෙනම් පුතේ අපි වගකීමක් බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. අර විදිහම තමයි පුතේ පළවෙනි එක ජංගම වගකීම්, දෙවෙනි එක තමයි ජංගම නොවන වගකීම්. එහෙනම් අර විදිහටම තමයි. එහෙනම් වගකීමක් කියලා කියන්නේ අපේ මොකක් හරි බැඳීමක්. අපි දෙන්න තියෙන දෙයක්. අපි සල්ලි කාට හරි යම්කිසි පුද්ගලයෙක් එක්ක ඇති කරගන්නා වූ බැඳීමක්. මෙන්න මේ බැඳීම පියවන්න අපිට යන කාලය අනුව තමයි පුතේ අපි ඒක ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීමක්ද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් අපි දන්නවා අවුරුද්දක් නැත්තම් මාස 12ක් වගේ
කාලයකට අඩු කාලයකදී අපිට මේ ගත්ත වගකීම පියවන්න වෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද පුතේ? ජංගම වගකීමක් කියලා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. හිතන්න ඔයා ගිහිල්ලා ඔයාලා ගෙවල් ළඟ තියෙන කඩෙන් පරිප්පු 250කුයි හාල් කිලෝ 2කුයි සීනි කිලෝ 1කුයි ගන්න. අරගෙන ඉවර වෙලා ඔයා සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? ණයට ගන්නවා නම් දවස් 2ක් 3ක් නේද? සතියක් එකමාරක් යනකොට ඔයා ගිහිල්ලා ආයේ සල්ලි ටික පියවන්න ඕනේ. නේද? හැබැයි එහෙම පියවන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? මේ මිනිස්සයා බෝඩ් ගහලා නේද? මෙයා තමයි ණයට ගත්තේ අනම්මනම් කතන්දර ගොඩක් අහගන්න තමයි වෙන්නේ. එහෙනම් පුතේ අන්න ඒ වගේ වගකීම් වලට අපි කියනවා ජංගම වගකීම් කියලා. එහෙනම් අවුරුද්දකට වඩා අඩු කාලයකදී අපි ගෙවල ඉවර කරන්න ඕනේ. නැත්නම් එහෙම බෑ. එහෙනම් අවුරුද්දකට වඩා අඩු කාලයක් තුල මෙන්න ගෙවන්න ඕන නම් අපි ඒකට ජංගම වගකීමක් කියලා කියනවා. ඒ වගේම තමයි අවුරුද්දකට වඩා වැඩි කාලයක් යනවා නම් ඒ වගකීම පියවන්න අපි ඒකට කියනවා ජංගම නොවන වගකීම් කියලා. උදාහරණයක් විදිහට පුතේ අපි රුපියල් ලක්ෂ 10ක් ගත්තොත් බැංකුවකින් අපි ඒ බැංකුවට ලක්ෂ 10 අවුරුද්දක් ඇතුළත ගෙවන්නේ නැහැ. අපි වාරික විදියට එක්ක අවුරුදු 5ක්, එක්ක අවුරුදු 6ක්, එක්ක අවුරුදු 7ක් අන්න ඒ වගේ කාලයක් ගත කරනවා. අන්න එහෙනම් පුතේ මෙන්න මේ පියවීමේ කාලය අනුව තමයි ඒක ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීමක්ද කියලා තීරණය වෙන්නේ. එහෙනම් ජංගම වගකීම් වලට අපිට කියන්න පුළුවන් ණය හිමියෝ, බැංකු වෛරාව, ගෙවිය යුතු වියදම්, කලින් ලද ආදායම් මෙන්න මේ වගේ දේවල් ජංගම වගකීම් විදිහට ගන්න පුළුවන්. එහෙනම් බැංකු ණය තමයි පුතේ අපි සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්න ප්‍රධානම ජංගම නොවන වගකීම විදිහට අපිට දකින්න වෙන්නේ. ඔයාලට A level වලට එහෙම ගියොත් එහෙම කල්බදු ණය හිමියෝ වගේ ජංගම නොවන වගකීම් වලට අදාළ උදාහරණ ගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා දැන් ඔයාලට වත්කම් වගකීම් කියන දෙක ඔළුවට ගියා කියලා. එහෙනම් පුතේ අපි ඊළඟට කතා කරන්න යන්නේ හිමිකම්. මේක තමයි පුතේ ගොඩක්ම වැදගත් මූලිකාංගය. මොකද ගොඩක් කට්ටිය මේක පටලව ගන්නවා. මේ ගොඩක් වෙලාවට අහුවෙන්නේ නැති තැන. මොකද ඔයාලා ගොඩාක් වෙලාවට පටලව ගන්න මූලිකාංගයේ විදියට අපි දන්නවා හිමිකම් කියන එක. ඒතර හිමිකම් කියන්නේ මොකක්ද? උදාහරණයක් විදියට අපි ගත්තොත් අපි දන්නවා මේ ව්‍යාපාරය සහ අයිතිකරු කියලා දෙන්නෙක් ඉන්නවා නේද? උදාහරණයක් විදිහට හිතන්නකෝ ව්‍යාපාරයක් දැක්කේ නැති වුණා මාළු විකුණන පුද්ගලයෙක් නේද? මාළු විකුණන පුද්ගලයයි එයාගේ වෙළඳාමයි කියලා කියන්නේ දෙකක්. අන්න පුතේ එතකොට මෙන්න ව්‍යාපාරය සහ අයිතිකරු කියලා හැම වෙලෙම පාර්ශව දෙකක් ඉන්නවා. එතකොට පුතේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය දේවල් තියෙනවානේ. උපකරණ ඕන වෙන්න පුළුවන්, බඩු ඕන වෙන්න පුළුවන්, ඒ දේවල් ගන්න මිලදී ගන්න සල්ලි ඕන වෙන්න පුළුවන්. අන්න පුතේ එතකොට මෙන්න මේ අයිතිකාරයා මේ ව්‍යාපාරයට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න යම් කිසි දෙයක් යොදවනවා නම් අන්න අපි ඒ දෙයට කියනවා ප්‍රාග්ධනය කියලා. මතක තියාගන්න ලේසිම විදිය තමයි අයිතිකරු ව්‍යාපාරයට යොදන ඕනම දෙයක් අපි මොනවා කියලා කියනවද? ප්‍රාග්ධනය නැත්නම් හිමිකම කියලා කියනවා. එහෙනම් මුදල් විතරද ප්‍රාග්ධනය වෙන්නේ නෑ. එතකොට මේ මුදල් කියන්නේ පුතේ වත්කම. මෙන්න මේ ක්‍රියාව තමයි මොකක් වෙන්නේද? ප්‍රාග්ධනය කියලා කියන්නේ නැත්නම් හිමිකම කියලා කියන්නේ. මේ ගොඩක් වෙලාවට හිමිකම කියන්නේ පුතේ ක්‍රියාව. මුදල් යෙදෙව්වා, ලීබඩු යෙදෙව්වා, යන්ත්‍රයක් යෙදෙව්වා, පෞද්ගලික ගොඩනැගිල්ල යෙදෙව්වා. අන්න මේ දේ තමයි අපි මොනවා කියලා කියන්නේද? ප්‍රාග්ධනය කියලා කියන්නේ. එහෙනම් මේ අයිතිකරු විසින් ගොඩක් වෙලාවට හැම වෙලෙම යොදවන්නේ වත්කමක් තමයි. මුදල්, ගොඩනැගිලි, යන්ත්‍ර, සූත්‍ර. අන්න එතකොට මෙන්න මේ යෙදවීමට තමයි අපි මොනවා කියලා කියන්නේද? ප්‍රාග්ධනය කියලා කියන්නේ. තවත් විදිහකට මේ ප්‍රාග්ධනය කියන එක නිර්වචනය කරන්න පුළුවන්. මේ ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් වලින්
අපිට කියනවා ව්‍යාපාරයක තියෙන මුළු වගකීම් අඩු කරාම එන ඇල්ම හේවත් අයිතිය අපිට කියනවා පුතේ ප්‍රාග්ධනය කියලා. තේරුණාද? එහෙනම් පුතේ මේ ව්‍යාපාරයක තියෙන මුළුවත්කම් මුළු වගකීම් වලින් අඩු කරාම එන අයිතිය නැත්තම් ඇල්ම කොහොමද ප්‍රාග්ධනය වෙන්නේ කියලා මම ඉස්සරහට කියා දෙන්න. එහෙනම් ඔයාලට ලේසියෙන්ම මතක තියාගන්න දේ තමයි අයිතිකරු ව්‍යාපාරයට යොදන ඕනම දෙයක් ඇල්බෙනිත්තක් හරි කමන්නේ යොදවනවා නම් අන්න ඒ යෙදවීමේ ක්‍රියාකාරකමට අපි කියන්නේ මොනවා කියලාද පුතේ? අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරි. එතකොට පුතේ මේ ප්‍රාග්ධනය වගේම තමයි මේ ප්‍රාග්ධනයට තියෙන තව පොඩි කෑල්ලක් තියෙනවා. ඒ දේ තමයි උදාහරණයක් විතර හිතන්නකෝ. ඔයාලගේ තාත්තා සිල්ලර කඩයක් කරනවා කියලා. පාම්, බිත්තර, පිටි, හාල් අනම්මනම් තියෙනවා. එතකොට හිතන්න ඔයාලගේ තාත්තා ඔයාලගේ ගෙදරට සීනි ගේනකොට නැත්නම් හාල් ගේනකොට වෙනම ගිහිල්ලා අපෝ අපේ කඩේ තියෙනවා හරියන්නේ නැහැ. මේ මං ගිහලා ෆුඩ් සිටියෙන් ගේන්න ඕනේ කියලා එහෙම එකක් තියනවද? නෑ. එහෙම එකක් නෑ. මොකද කරන්නේ? මේ ව්‍යාපාරේ විකුණන්න තියෙන බඩු මොනා කරනවද පුතේ? එයාගේ ගෙදර අරගෙන යනවා. මොනා කරනවද? ගෙදර අරගෙන යනවා. එහෙනම් ව්‍යාපාරේ තියෙන බඩු තමයි ගෙදර අරන් යන්නේ. ගොඩක් වෙලාවට ලාච්චුවේ දාලා තියෙන සල්ලි මොනා කරනවද? ගෙදර අරගෙන යනවා. එහෙනම් මෙන්න මේකේ මෙහා පැත්ත අයිතිකරු ව්‍යාපාරයට දානවා වගේම අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්නවා නම් අන්න ඒකට කියනවා පුතේ අපි ගැනිලි කියලා. මොනවාකට කියනවද පුතේ? ගැනිලි කියලා කියනවා. එහෙනම් දාපුවා විතරක් නෙමෙයි යාට ඕන දෙයක් ගන්න පුළුවන්. තේරුණාද? මෙයා සල්ලි දාලා මේකට බඩු අරන් තියෙන්නේ. එහෙනම් හාල් පිටි සීනි අරන් යනවා කියලා කියන්නේ මෙයා දාපු දේවල් නෙමෙයි. තේරුණාද? එහෙනම් මේ ව්‍යාපාරයේ තියෙන දෙයක් අයිතිකරු ගෙදර අරන් යනවා නම් අපි ඒකට ලස්සන වචනයක් කියනවා. මොකද්ද පුතේ? ගැනිලි. එහෙනම් භාණ්ඩ සහ මුදල් තමයි ගොඩක් වෙලාවට අයිතිකරු ගෙදර රැගෙන යන්නේ. එහෙනම් මේ අයිතිකරු එයාගේ ළමයිගේ පන්ති ගාස්තු ගෙවන සල්ලි කීයක් හරි යනවා නම් නෝන ඇවිල්ලා අනේ මට මොන හරි දෙයක් ගන්න තියෙනවා කියලා දාච්චුවෙන් අරන් යනවා නම් මේ සියල්ලම අයිති වෙන්නේ මොනවටද පුතේ? ගැනිලි කියන එකට තමයි අදාළ වෙන්නේ. එහෙනම් ප්‍රාග්ධනය යටතේ නැත්නම් හිමිකම යටතේ තියෙන තවත් වචනයක් තමයි ගැනිලි කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට දාන දේවල් යොදවන ඕනෑම දෙයක්. ඒ වගේම තමයි මේ දාපු දේවල් හෝ වෙනත් දෙයක් ආයි ගෙදර අරගෙන යනවා නම් අන්න අපි ඒකට ලස්සන වචනයක් කියනවා. මොකද්ද? ගැනිලි. හරි. එහෙනම් දැන් අපි පද නැත්නම් මූලිකාංග 3ක් ඉගෙන ගත්තා. අපිට දැන් ඉගෙන ගන්න තියෙන්නේ පුතේ මූලිකාංග 2ක් තමයි. හරිද? එහෙනම් අපි ආදායම් සහ වියදම් කියන එක ඉගෙන ගමු. මේ ආදායම් සහ වියදම් කියන එක මම ගිණුම් කරන සමීකරණ පාඩමේදී ඔයාලට මතක හිටින විදිහට කියා දෙනවා. දැන් අපි බලමු පුතේ ආදායමක් කියන්නේ මොකද්ද? වියදමක් කියන්නේ මොකද්ද කියලා. හරි. එහෙනම් මම මුලින්ම ගන්නවා ආදායමක් කියන්නේ මොකද්ද කියලා. හරි. එහෙනම් මම දැන් කිව්වා පුතේ ව්‍යාපාරයයි අයිතිකරුයි කියන්නේ දෙන්නේ. ඒ වගේම තමයි අයිතිකරු ව්‍යාපාරයට යොදන දේවල් වලට මං කිව්වා මොනවා කියලාද? ප්‍රාග්ධනය නැත්තම් හිමිකම කියලා කිව්වා. හරි. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රාග්ධනය හිමිකම තුලින් තමයි ගොඩක් වෙලාවට මොනවා වෙන්නේද? ව්‍යාපාරයේ තියෙන දේවල් වැඩි වෙන්නේ. වත්කම් කියන දේවල් වැඩි වෙන්නේ. තේරුණාද? එහෙනම් අයිතිකරු යෙදවීම හැරුණම ප්‍රාග්ධනය කියන එක වැඩිවීමක් සිද්ධ වෙනවා නම් අන්න අපි ඒකට කියනවා ආදායමක් කියලා. මොනවා කියලා කියනවද පුතේ? ආදායමක් කියලා කියනවා. එහෙනම් අයිතිකරු යොදවන ප්‍රාග්ධනය හැරුණම මේ අයිතිකරු ව්‍යාපාර දෙයක් යෙදුවම ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් අයිතිකරු ව්‍යාපාරවල දෙයක් යොදවන්නේ නැතුව හිමිකම හෝ ප්‍රාග්ධනය වැඩි වෙනවා නම් අන්න අපි ඒකට මොනවා කියලා කියනවද? ආදායම් කියලා කියනවා. ඕකෙම තමයි එහා පැත්ත වියදම්. හරිම ලේසි. මං කිව්ව මොකද්ද? අයිතිකරු ව්‍යාපාරයේ තියෙන දේවල් ගෙදර අරන් යන එකට අපි වචනයක් කිව්වා. මොකද්ද පුතේ? ගැනිලි. අන්න එහෙනම් ගැනිලි කරාම අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනද?
ප්‍රාග්ධනය නැත්තම් හිමිකම අඩු වෙන්න ඕන. හැබැයි ඒ වුණාට මෙන්න මේ අයිතිකරු ගැනිලි නොකර ව්‍යාපාරයේ හිමිකම නැත්තම් ප්‍රාග්ධනය අඩු වෙනවා නම් අන්න ඒ වගේ ගනුදෙනු වලට අපි කියනවා මොනවා කියලාද? වියදම් කියලා කියනවා. හරි. එහෙනම් අපි ගිණුම්කරණේ මූලිකාංග පහම ඉගෙන ගත්තා. ඒක තමයි වත්කමක්. වත්කමක් කියලා කියන්නේ මොකද්ද? අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ ව්‍යාපාරය පාලනය කරනවා නම් අනාගතයේ ව්‍යාපාර ප්‍රතිලාභ ළඟා කර දෙනවා නම් අපි ඒකට කිව්වා වත්කමක් කියලා. එහෙනම් වත්කමක ලක්ෂණ 1යි 2යි 3යි මේ විදියට බෙදාගත්තා නම් මෙහෙම කරද්දී මතක තියාගන්න පුළුවන්. එහෙනම් වගකීමක්. වගකීමක් කියලා කියන්නේ මොකද්ද? අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ ව්‍යාපාරයත් එක්ක බැඳීමක් තියෙනවා. ඒ බැඳීම නිරවුල් කරද්දී අනාගතයේදී ව්‍යාපාර සම්පත් පිටතට ගලාගෙන යනවා නම් අන්න අපි මේ දේවල් වලට මොනවා කියලා කිව්වද? වගකීමක් කියලා කිව්වා. එහෙනම් ඔය තුනම තුනකට කඩලා ලියනවා නම් ඒකේ ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තා පුතේ හිමිකම. හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයක මුළුවත්කම් වලින් මුළු වගකීම් අඩු කරාම ඉතුරු වෙන ඇල්මයවත් අයිතියට අපි ප්‍රාග්ධනය කියලා කියනවා. නැත්නම් අයිතිකරු ව්‍යාපාරයට දුන්න ඕනම දෙයක් අපි මොනවා කියලා කියනවද පුතේ? ප්‍රාග්ධනය කියලා කියනවා. ප්‍රාග්ධනයට තියෙන තවත් වචනයක් අපි කතා කරා ගැනිලි. ගැනිලි කියලා කියන්නේ අයිතිකරු ව්‍යාපාරයේ තියෙන දේවල් පෞද්ගලික පරිභෝජනයට අරන් යනවා නම්. ඊට පස්සේ අපි කතා කරා ආදායමක් කියන්නේ මොකක්ද කියලා. අයිතිකාරී යොදන දේවල් හැරුණම ප්‍රාග්ධනයේ වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ආදායම් කියලා කියනවා. ලද ගෙවල් කුලි, ලද වට්ටම් අපි ඉස්සරහට කතා කරනවා මේවා වෙන වෙනම පුතේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. එහෙනම් වෙනත් ආදායම් මේ වගේ දේවල් ආදායම් විදිහට ගන්න පුළුවන්. එහෙනම් අයිතිකරු ගෙදර රැගෙන යන්නේ නැතුව ප්‍රාග්ධනය අඩු වෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? වියදමක් කියලා කියනවා. එහෙනම් වියදම් විදුලි ගාස්තු, දුන් වට්ටම්, බෙදා හැරීම් වියදම් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. එහෙනම් අපි අද ගිණුම්කරණයේ හැඳින්වීම ඉතුරු ටික තමයි කතා කරේ. ගිණුම්කරණයේ මූලිකාංග 5. එහෙනම් මේවා ටිකත් එක්ක අපි ලබන ඒකකයෙන් ගිණුම්කරණ සමීකරණයේ පාඩම අරන් එනවා. එහෙනම් එතකන් ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන්.